දැයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි උංග කාලයකට පස්සේ තමයි මටත් හම්බුනේ මේ මං හදාගත්තම ශාලාවේ ගමේම මිනිස්සු ටිකක් එක්ක ඉස්සර මන් නිතිපත හම්බ වෙනා ඉතින් පහුගිය ටිකේ තිබුණු වැඩ නිසා කොහමද ඊයේ අපි වැඩසටහනක් ඉවර කරා අද පොයේ නිසා ඇත්තටම අපිට පොයේ හෙට අද රටේ පොයේ දවස ඉතින් ඔය කොරෝනා වලින් පස්සේ අද නැවතත් අපි දකිනවා ශාලාව පිරලා තියෙනවා ඉතින් ඒකෙන් පේනවා කොරෝනාවට අපේ ශ්‍රද්ධාව පිරීලා නැහැ කොරෝනාවට අපි සතිය අමතක කරලා නැහැ. කොරෝනාවට අපි නිසන්වනේ අමතක කරලා නැහැ. පොය අමතක කරලා නැහැ. ඉතින් අද අලුතෙන්ම ආපු කට්ටිය වේනම් ඒ අය සඳහා මම මතක් කරන්න කැමතියි. අපි දවස අද සීල භාවනා කටයුතු සඳහා ගත කරනවා. මේ පැය අපි ගත කරන්නේ කට්ටිය මනාපන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට. ඉතින් මේකට ඕනේ නම් කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නත් පුළුවන්. මේකට ඕනේ නම් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. ඉතින් ඒකේ විවුර්ත භාවය මම සභාවට දෙනවා. හැබැයි මම එකක් ඉල්ලා ඉන්න මේ Tamanට අදාළ දෙයක් මිසක් මේ ඇයි අරගල කරන්නේ ඇයි ආර්ථික කඩ වැටෙන්නේ අපිට ඒව අදාළ නැහැ අපිට ඉවර කරන්න බෑ. තමන් කරන බණ භාවනාවට සම්බන්ධ යමක් තියෙනවනම් නැත්නම් අර වගේ දේශපාලන අදාළ භාවයක් තියෙනවා නම් කතා කරුවට කමන්නේ. ඒකට සපේලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් සභාව නොම ගරින්න එපා. නොම ගරින්න දෙන්නෙත් නෑ මං. ඒ නිසා කාට හරි කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ තමන් ගත කරන මේ භාවනාමය ධාර්මික ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් හෝ ඒ වෙනතන් අපේ මේ නිස්සාරණ වනේ කටයුතු සම්බන්ධයෙන් හෝ සතිපාසල ගැන හෝ කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා නම් කරුණාකරලා මතු කරන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. ලිඛිත ප්‍රශ්න තියෙනවද? ලිඛිත ප්‍රශ්න ඔයයට තමයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ පරණයිට ඉතින් ඒකේ අහන්න දෙයක් නැහැනේ. ඒ නිසා කාට හරි එහෙම යමක් තියෙනවා නම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්න විනාඩි 45ක විතර කාලයක් අපිට අතේ තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් මෙනෙහි කරගෙන සක්මන් භාවනාව කරගෙන ගියා. පළවෙනි විනාඩි 10 ඇතුළතදී ටිකක් නොසන්සුන් භාවයක් තිබුණා. දිගටම කරගෙන යද්දී ටිකක් මේ මනස සැහැල්ලු වෙලා භාවනාව ඒක අරමුණකට ගන්න පුළුවන් වුණා. පෙලක් වෙලාවට මේ පතුලේ තියෙන වැලි මේ පාදයේ ඇලිලා තියෙනකොට ඒවා මේ පාදයෙන් ගිලිහිලා වැටෙනකොට ඒ වැටෙනවා කියලා දැනගත්තා. ඒකේ හැබැයි ඒකේ මේ ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඒත් මට දැනගන්න පුළුවන් වුණා මේ ඒ පතුලේ තියෙන වැලි මේ පල්ලෙහාට වැටුණා කියලා. පෙලක් වෙලාවේදී මම දැනගත්තා මේ මුළු ශරීරයේම බර එක පාදයක් යම් මොහොතක් දරාගෙන ඉනවා කියලා. මුළු ශරීරයෙන් බර එක පාදයක් විතරක් දරාගෙන ඉන අවස්ථා තිබුණා. ඒක පෙලක් වෙලාවේදී ඒක පෙලක් තැන්වලදී ඒ පාදයේ බර මේ කලව පැත්තට ටිකක් වැඩියෙන් නැඹුරු වෙන අවස්ථා තිබුණා. පාදයේ බර ශරීරයේ බර මාරු කරගෙන යනකොට යම් අවස්ථාවලදී ඒක මාරු වෙනකොට එක දකුණු පැත්තට පෙලක් වෙලාවට නිකන් වැඩි නැඹුරු වෙන අවස්ථා තිබුණා. දිගටම කරගෙන යද්දී ටිකක් යම් කිසි මේ සමාධිගත මට්ටමකට වගේ ආවට පස්සේ පරයන්ක භාවනාවට ඒ මොහොතේ සිත යොදන්න ගත්තා. ඊට පස්සේ පළවෙනි විනාඩි 10 ඇතුළත ටිකක් අර සක්මන් භාවනාවෙන් ගත්ත සමාධිය පොඩ්ඩක් එතනදී තියාගන්න පුළුවන් වුණා. නමුත් මට අද හොයාගන්න බැරි වුණා මේ නිදිමතක් ආවා. මම ඒක දැනගත්තේ මම බෙල්ල කඩා වැටෙනවා කියලා ඒක දැනුණා. මට හොයාගන්න බැරි වුණා ඒක ආවේ සිතුවිලි නැති වෙලා ගිහිල්ලාද හුස්ම සිහිනෙලා කියලාද හොයාගන්න නම් බැරි වුණා. ටිකක් දිගටම කරගෙන යද්දී නිදිමත තමා ටිකක් හුස්ම ගන්නවට වඩා නිදිමත නිකන් ප්‍රබල වගේ දැනුණා. එච්චරයි සමහස. නම මිත්සානි. අයියෙන් කියපන්. මිත්සානි. වයස 17යි. දැන් කොච්චර කාලයක් මෙහෙන් ඇවිදලා කොච්චර කල් වෙනවද? මම හිතන්නේ 10කට කිට්ටු සානා. ඔව්. මේකේ මේ පොඩි කෙල්ල කාලේ මේ ආවේ. මේකේ තමයි සතිපාසල පටන් අරගන්න තාත්තපත් උනන්දු කරවලා මුල් වෙච්ච කෙල්ලක්. එක දවසක් මේ වගේ වැඩසටහනක් යද්දී
අම්මා කෙනෙක් ඇවිල්ලා හිටියා බොහොම ඈතක ඉඳලා. ඉතින් අපි ප්‍රසිද්ධිය කතා කරා සක්මන් භාවනාව පරියන්ක භාවනාව. ඒකට අම්මා දන්නේ නැහැ කිව්වා සක්මන් භාවනාව කියන්නේ. ඒතර මම ඇහුවේ ඇයි එහෙම වුනේ? අපි මේ සක්මන් භාවනාව කියලා දෙනවනේ, පත්‍රිකාවක් දෙනවනේ, උපදේශ මාලාවක් දෙනවනේ. මං එනකොට පමා වුණයි කිව්වා. ඉතින් මං ටිකක් බැන්නයි තියා බෑ. බැලලා මං කිව්වා මේ කෙල්ලට මෙච්චාන්ට කතා කරලා කිව්වා මේ අම්මා අඬ ගහන ගිහිල්ලා සක්මන් කරන්න හැටි කියලා දෙන්න කියලා. එතකොට මේකිට මතක නෑ වුණා. මතකයි සාමා. මතකයි? ආයෙත් මං ඉතුරු දී කියන ටික අහගෙන හිටපන්. මේ අම්මත් එක්ක 23 දෙනෙක් ගිහිල්ලා තිබ්බා. 23 දෙනාට මේකේ සක්මන කියලා දීලා තිබුණා. කියලා දීලා භාවනා කරනකොට දැන් මෙයා මේ කියන එක භාවනා කරනකොට මට නිදිමතක් වගේ ආවා. නැත්නම් ආනපනිය නොපෙනී ගියා. එහෙම නැත්නම් ඒලා හිතවිලි තිබුණත් දන්නෙත් නැහැ. ආනපනිය තිබුණත් දන්නෙත් නැහැ. දැන් මම මොකද කරන්න කියලා ඒ මෝඩ අම්මලා 23 දෙනා මේකකින් අහලා. හිතා ගන්නකෝ. දැන් මෙයා දුන්න උත්තරේ උඹ කියපන් දැන් බලන්න. ඒ වෙලේ මං කරන එක තමයි යාලට කිව්වේ. ඒ කියන්නේ මට නිදිමතක් ආවම එලක්කලාට හයියෙන් හුස්ම ගන්න එකක් තිබ්බා. ඒක තමයි මං යාලට කිව්වේ. ඕ කියන දේ තේරෙන්නේ නැහැ ඉනා වෙන. මේක කියලා තුනා ඒ වෙලාවට හයියෙන් හුස්ම ගන්න කියලා. හරිද? ඉතින් අම්මලා ඇවිල්ලා දැන් මෙයා මහා ලොකු විදියට මට දැන් ඉදිරිපත් කරනවා මේ මං කිව්වා මේ කරන්ට හයි හුස්ම ගන්න. මං කොම්බ කෑවනේ වැඩේ කියලා. ඇයි ස්වාමීන් වහන්සේ ඔබ අපිටත් එහෙමනේ කියලා දීලා තියෙන්නේ කියලා. මං කිව්වා දැන් මගේ නමත් කනවා. ඊට පස්සේ එතකොට අම්මලාත් හිටියා. එතකොට මට 12ට හම්බෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ මං කිව්වා එහෙම නැති වෙන එක තමයි භාවනාව පටන් ගන්න තැන. අපි ඉන්න තැන මතක නැති වෙනවා. හුස්ම මතක නැති වෙනවා. නිින්ද ගියාද කියලා මතක නැති වෙනවා. ඉතින් ඒක අපි කලබල වෙනවනේ. කලබල වෙච්චා එක්ක හයියෙන් හුස්මක් ගන්නවා. එහෙනම් කහලා හරි බලනවා මේ ඇඟ තියනවාද කියලා. නැත්තම් නිින්දට වැටෙනවා. නැන්ද නැගිටලා දුවනවා. ඒ කියන්නේ නිවනට කැමති නෑ අපි. ඒ නොදැනීම පටන් ගන්නවා කියලා කියන්නේ දන්න තැන ඉඳලා නොදන්න තැනට යන්න පටන් ගත්තා. ඉතින් එතන සමහරට නිවනක් තියෙන්න පුළුවන්. මේ දන්න තැන නිවනක් ඇත්තේම නෑ. දෙක ඒ තැන විස්තර කරන්න බෑ. වචනය එහා. ඒ තැනදී අත්දකින්න කෙනෙක් නැහැ. මම නැති වෙනවා. ඒ වගේම සීමාවල් නැති වෙනවා. මම ගෑණියෙක්ද පිරිමියෙක්ද භාවනා කරපු කෙනෙක්ද මොනකක්වත් මතක නැහැ. දන්නේ නැහැ. ඉතින් එතෙන්ට යන්න තමයි ශ්‍රද්ධාව අපිට අවශ්‍ය කරන්නේ. එතෙන්ට යන්න තමයි අපි ලෑස්ති වෙලා මයින්ඩ් සෙට් එකක් තියාන ගිහලා වීරියෙන් අපි බලන ඕම වෙච්චාවයි කොන විල්ජාබහුව වෙච්චාවයි සින්මද්දිලු වෙච්චාවයි හැඳ ගෙහිච්චාවයි කුඩු වෙච්චාවයි පතුරු ගෙහිච්චාවයි විසිතුරු වෙච්චාවයි කියලා බලන ඉන්නවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක සඳහා කමඨාන සුද්ධ කරන් දැන් මේ අම්මඩිත් ඒකමයි අහන්නේ. මේකෙත් දැන් අවුරුදු 10කට පස්සේ 10කට නේ ওই සිද්ධ වෙලා අවුරුදු 3ක් විතර ඇති. දැන් ආයෙත් කියනවා මට මොකද වුණා සක්මන ගියා. ඊටසේ පරියන්කේදී මට නිදිමතක් ආව බව දන්නවා. හැබැයි ඒ වෙලාවේ මම හුස්ම ගත්තද නැද්ද කියලා මට ඒ නිදිමත හැදීගෙන එනකොට හුස්ම ගත්තද නැද්ද කියලා මට මතක නැහැ. ඒකට ඒ හුස්ම පිළිබඳ මනාපමනාපේ නිදිමත පිළිබඳ මනාපමනාපේ හිතවිලි තිබුණද කියලා මට මතක නැහැ. හැබැයි හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා නැහැ මේ සැරේ. එදා කියපු පාඩම මතකයක් තිබිලා තියෙනවා. හැබැයි මේ අහන්නේ ධම්මජීව හමුරුවන් කියලා මේකිට මතක නැහැ. සානාස මේ හුස්ම ගත්තේ හයියෙන් හුස්ම ගත්තේ නෑ මම අපිට කතා කරන්න කිව්වේ නෑනේ. දැන් බෝපතුරු ගන්න වෙලාවක් තියෙන්නේ මේ. මේ වගේ එක කෙල්ලෙක් හදාගත්තොත් මට කෙල්ලෝ නැති වුණාට මන් දන්නවා එක සැරින් හැදෙන්නේ නෑ. මට අවුරුදු 8ක් විතර ගියා. මේක කරලා මේක තේරුණා. වර්ධිනවා කියන්නේ භාවනා හරියයි කියන එකයි. භාවනා හරියයි කියලා කවුරු හරි කියනවා අනිවාර්යයෙන්ම කෙලෙලා. එච්චරයි අපි නිසන්වනේ උගන්වන්නේ. එච්චරයි අපි සතිපාසල උගන්වන්නේ. එච්චරයි මේ කෙල්ලෝ ලව උගන්වන්නේ. මේ කෙල්ල මහා ලොකුවට භය ශිෂ්‍යත්වයේ කරා පේල්. හරියට 17යි කිව්වම ශිෂ්‍යත්වයේ කරන වයස තමයි අපි ළඟට ආවේ. ඒ වෙලාවේදී ඇත්තටම නායකත්වයක් අරගෙන ළමයි ටිකකින් ගෙන්නගෙන මේකිටම ඉන්න සහෝදර සහෝදරිය අම්මා ගෙන්න ගත්තා. තාත්තා නම් ගන්න බෑ. ඌ මේ മന്ത്രി ඒ කියන්නේ ඡන්දෙ ඉල්ලලා 3 වෙනි තැනටපත් වුණා. 3 වෙලා. മന്ത്രി වුණා නෙවෙයි. මම 3 කෙලෙලා ගියා. හැබැයි කාලයක් හිටියා මේ අපේගෙත් මේ ප්‍රාදේශීය සභාවේ. ඉතින් මේ වගේ කෙල්ලෙක් හදා ගන්නකොට දැන් මං එදා දීපු උත්තරේ මං දැන් උඹෙන් මතක් කරලා අහනවා. මම මොකක්ද එදා කිව්වේ? ඒ අම්මලා 23 දෙනෙකුත් එක්ක මෙච්චානිත් එක්ක මොකද්ද මං එදා කියන්න උත්සාහ කළේ දැන් මතකයි කියලා කියනවනම් ඒ වෙලේ මේ ඒ නොදැනීම දිහත් බලාගෙන ඉන්න කිව්වා. ඒ කියන්නේ මුකුත් කරන්න එපා මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඉතින් දැන් බලන්න හිටියද? ඔව් ඒ දිගටම යද්දි අර වෙන කඩා වැටෙන එක ආයි නැවත සිද්ධ වෙනවා. ආයි සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිදිමත අර සිහින් ඒ කියන්නේ මන් දන්නේ නැහැ එතන මොකද්ද වෙන්නේ කියලා. නිදිමත ඇවිල්ලා බෙල්ල කඩා වැටෙනකොට තමයි දන්නේ මං නිදිමතේ ඉන්නේ කියලා.
එතකොට නිද්ද ගදා වැටලා නිදිමත අවදි වුණාට පස්සේ තමයි දන්නේ හිටියේ නිදිමතේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි නොදන්න තැන ඉන්නකොට නොදන්න තැන ඉන්න බව දන්නේ නැහැ. ආයේ දන්න තැනට ආපු ගමන් කියවිලා හිතුණා යකෝ මෙච්චර කල් මොනවා කිරුවත් දන්නෙත් නැහැ, හුස්ම ගත්තත් දන්නෙත් නැහැ, හිතුවත් දන්නෙත් නැහැ, නිින්දද දන්නෙත් නැහැ කියලා. හැබැයි ඒක නිින්දක් නෙවෙයි. මේ අපි නොදන්න ලෝකයකට ගෙනියන්න. අර ගෙනියන බව ගිය ගමන් කලබල වෙලා අපි ආපහු එනවනේ හිටපු තැනට. ආවට පස්සේ මතක් වෙනවා ඉඳපු තැන මතක නැහැ. හැමදාම උදේ නැගිට්ටට පස්සේ බලන්න අපි ඉන්න තැන දැනගත්ත ගමන් හොයලා බැලුවොත් ඊට ඉස්සෙල්ලා මම ඉඳලා නැහැ. ඊට ඉස්සෙල්ලා මට මතක නැහැ. ඒ නොදන්න තැන තේරුම් ගන්නේ දන්න තැනකින් කියන එක තමයි වැලි කැටයක් පයෙන් වැටෙනකොට ඒක මොකද්ද ඉඟියක් දෙනවා උඩට. වැටෙන වැලි කැටේ බරක් අතහරිනවනේ. අතහරිනකොට කකුලට දැනෙනවා. මේ මූල ධර්මයේ තමයි රොකට් එකක් උඩට අරින්නේ. හරි බිමට ගහන දුම්කඳ නිසා රොකට් එක ජෙටිසනින් පවර් එකක් උඩට එනවා. ඒ නිසා කකුලේ ඇලවිලා තියෙන වැලි කැටිය කකුලේ බර වෙලා ඉන්නේ. එයා බර අතාරින වෙලාවක් එනවනේ. වැලි කැටිය වැටෙනවා. වැටෙනකොට වැලි කැටියට නෙවෙයි දැනෙන්නේ කකුලට දැනෙනවා. එතකොට සපත්තු සෙරප්පු හිටියොත් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම දෙයක්ම ලෝකෙ සිදු වෙනකොට නැස්චාර්ත්‍යයේ සිදු වෙන අෂ්ටාර්ථයක් ඇති කරනවා. අෂ්ටාර්ථයක් ඇති වෙනකොට නැස්චාර්ත්‍යයක් ඇති කරනවා. ඉතින් අපි ඕකෙන් එක පැත්තයි දකින්නේ. අපි ඉන්ද්‍රවණ්ඩ ගෝචර වෙන්නේ එක පැත්තයි. අෂ්ටාර්ථය විතරයි. වැලි කැටේ තේරෙනවා. හැබැයි අපිට තේරෙනවා වැලි කැටේ හැලෙනකොට කියලා යන්නේ. ඉතින් මේ මිනිස්සෙක් ගිහිල්ලා හැමදාම වාඩි වුණාලු මේ උද්‍යානයක. මේ බොහොම යා කවි ලියනවා, සින්දු ලියනවා. එක දවසක දැක්කලු මේ සමරික වෙලාවේ ගහේ කඳෙන් පුංචි රිකිලක් එන්න හදනවා. ඔය සල්මල් වගේ එන්නේ. ඒකට යා බලා ආසාවෙන් බලන්න හිටියලු ඒ රිකිල දිහා. ඉතින් පහුවෙන්දත් ගිහලා වාඩි වුණා. පහුවෙලත් ගිහලා වාඩි. ඒතකොට දැක්කලු ඒ රිකිල ඊටාම රතු පාටට ලස්සන ටිකක් හොඬේ වගේ ඇවිල්ලා යන්තම් කොළ පාට වෙලා දිතුලලා කොළයක් ඇවිල්ලා ඉත්තක් බවට පත් වෙලා. ඉතින් දැන් මෙයා හෙල්ලි හුලඟ ගන්නවා, අවුව ගන්නවා, වතුර ගන්නවා ගහට ආහාර නිෂ්පාදනය. ඉතින් මෙයා දිගටම බලන් ඉඳලා ටික දවසකින් දැක්කලු මේ කොලේ මේ පඬුවන් පහට ගන්නවා. ඒ කියන්නේ ඉදෙන්න හදනවායි කියලා. ඉතින් මොදවට බලන්න එක වෙලාවක එයා දැක්කලු කොලේ හැලෙනවා. ඉතින් එයා ලියනවා මම මේ මුළු කොලේම විස්තරේ බලනකොට මට ඇහුණලු කොලේ ටටා කිව්වලු. ගහට කතා කරලා කිව්වලු මම ගිහිල්ලා එන්නම් කියලා. ඒ මොකද මෙයා වැටෙනකොට කොහෙට වැටෙයිද දන්නේ නැනේ දැන්. තිබුණු හුලං අතට යනවා. අපි වැටුණාට පස්සේ දිර්ලා ආයෙ ගහටනේ එන්නේ. ඉතින් ආය යනකොට ටටා කියනවා. ඉතින් කවියෙකුට මිස సౌందර්ය කරන කෙනෙකුට මිසක් ආයේ කොලේ හැලෙනකොට ගහට ටටා කියලා යනවායි කියලා ගිහිල්ලා එන්නම් කියන එක ඇහෙන්නේ නැහැ. වැලි කැටයක් වැටෙනකොට සතියෙන් හිටපු කෙනෙකුට ඇර කාටවත් මේ පණිවිඩය ලැබෙන්නේ නැහැ. මේක විමුක්ති රසය. යමක් අපෙන් ගිලිනකොට ලකුණක් තියලා යන්නේ. ඒ ලකුණ තියෙන එක විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අපි දැන් කියන්නේ ඒක ඒ වැලි කැටේ දිග පල්ලමනිනවා, කකුලේ ගෑවිලා තියෙනකොට මගේ කියනවා, වම් කකුලේ ගෑවුනේ කියනවා, කිහිල්ල මේ කරුවාසේ තිබ්බේ කියනවා, নানা ආකාර දෙනකොට වැටෙනකොට වැලි කැටේ ටටා කියනෝනේ අපිට. ඒක සත්‍යයෙන් හිටුම නැති කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඇතින්නියක් එක දවසක් භාවනා කරන්න ගියලු අපි ඒ පොත ඒක සිංහලට දැම්මා. ඒක සමහර වැඩි කැමති උනේ නැහැ. ඒ සිංහල පොතට සුයිමාලි කරුණාත ලිව්වේ. එයා මේ ඇතින්නියක් පෙරහැර යනකොට මේ දවස්වල පෙරහැරෙන්නේ නුවරනේ. තව ඇතෙක් එක ලව් කරලා පෙට්ටියක් හම්බ වෙනවා. ඉතින් පස්සේ අර ඊගාව දවසේ පෙරහැරට යනකොට අර ඇතා වෙන ඇතින්නියක් එක්ක හැපි යනවා. මේ ඇතින්නිට හිනට තද වෙනවා ගිහිල්ලා අනිනවා අර ඇතින්නිට මගේ මිනිහත් එක්ක කෝලම් කරන්න එන්න බෑ. ඒකට ඇත් ගොව අනිනවා ඇතින්නිට මේ පෙරහැර යන්නේ පිටපු තැන්න කියලා. එහෙම ඉඳලා බලනකොට අර ඇතාගේ කකුල කුණු වෙලා එස් පෙරහැරට එන්නේ නැහැ. ඉතින් මෙයා දැනගන්නවා උන්දත් කියලා උණයි කියලා. ටික දවසක් ගියාට පස්සේ ආම්දුරු කෙනෙක් ගාව මෙයා හැදෙන්නේ පැටිය විකුණනවා. ඒතර මේ ඇතින්නිට ඇතත් නැහැ පැටියත් නැහැ full upset frustrated එහෙම නැත්නම් tension. ඉතින් මෙයා අත්පන්ති එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා යට තේරෙනවා මොකක්ද මට වෙච්ච ජීවිතේ බලන්න මේ හාමුදුර කෙනෙක් ගාව හිටියේ මමත් එතන බැඳගෙන මට අම්මජි පැටියත් එක්ක මිනිහත් කකුල කුණු වෙලා මැරලා ගියා කීකේ ඉන්නකොට එතන භාවනා පන්තියට ඇවිල්ලා මෑණි කෙනෙක් කමටහන් දෙනවා. ඇතින් හිතා ගන්නවා මේ මගුල හරියන්නේ නැහැ දැන් ඉතින් ඕහත්තර හැදෙන්න භාවනා කරන්න ඕනේ.
ඉතින් මේ මෑණියෝ කතා කරලා කියනවා වාඩි වෙන්න හොඳට. ඉතින් ඇතිනි කල්පනා කරනවා දැන් මං කොහොමද වාඩි වෙන්නේ? වාඩි වෙච්චා වලිග උඩනේ වාඩි වෙන්න තියෙන. දැන් ඔයගොල්ලෝගේ වලිග නැති හින්දා වාසීනේ. තේරෙනවද ඒක? වලිගයක් තිබ්බනම් කොහොම ඉන්න පුළුවන්මයි කියලා හිතනවද? රිලෙවෙක් වාඩි වෙන හැටි දැකලා තියෙනවද? ඉතින් ඇතිනි කල්පනා කරනවා මේ වැඩේ කරන්න බෑ. වැඩිල සමබුරු සමබර වෙන්න කියනවා. ඊට පස්සේ කියනවා උඩුතොලේ සිහිය පිටවන්න කියලා. අර කිව්වා නෝ උඩුතොලක් නැහැනේ. තේරෙනවද? ඇතිනිට උඩුතොලක් නැහැ. ඒක අයියෝ ඒ කතාව හරියන්නේ මිනිස්සු විතරක් හදාගත්ත ගුණවර්පයි මට ওই භාවනාව හරියන්නේ නැහැ කියලා දැන් ඇතිනිට හිතිගුණලත් වැඩි අප්සෙට්. අර උපාදක මෑණියෝරු ටික නම් ආමුදුරොත් මෑණියොත් එක්ක භාවනා කරනවා. ඊට පස්සෙන් දවස් තියෙනවා භාවනා වැඩසටහන. ආවට පස්සේ පාසකම්මා කියනවා මෑණියෝ කියනවා මම උපාසකම්මලාට මේ මම ඊයේ කියලා දුන්නේ පරියංක භාවනාව මම ඕගොල්ලන්ට සක්මන් භාවනාව කියලා දෙන්නම් කියලා. ඇතින්නේ අහන මේ මොන මගුලක්ද කරන්න හදන්නේ භාවනාව කියන්නේ වාඩි වෙන එකනේ. දැන් ඊයේ කියලා දුන්නානේ ඉතින් මට බෑනේ. මට සමවර වාඩි වෙන්නත් බෑ වලිග උඩ වාඩි වෙන්න නැතුව වාඩි වෙන්නත් බෑ. උඩුතලකුත් නැහැ. දැන් ඒකේ මේ ඉන්න එක ආයෙ කෙනෙකුට ආච්චම්මගෙන ඕක තේරෙන්නේ නැහැ. අපිට වලිග නැතිකම අපිට සෝසේ වාඩි වෙන්න පුළුවන්කම මට උඩුතලක් තියෙන එක එක්කත් මම අවුරුදු 40 තුල කවදාකවත් දැකලා නැහැ. තිරිසන් සතුකට වගේ නෙමෙයි මට පහසුවට වාඩි වෙන්න පුළුවන් කියන එක. දන්නේ නැහැ. මට වලිගයක් නැහැ කියන එක. දන්නේ නැහැ. මට උඩුතලක් තියෙන බව දන්නේ නැහැ. ඒ ඔක්කොම තියාගෙන හුස්ම තේරෙන්නේ නැහැ කියනවා. පහුවෙන්ද අර මෑණියෝ කතා කරලා කියනවා ඇවිදිනකොට පයට පෑගෙන වැලි බලන්න කියලා. ඇතින්නේ කල්පනා කරනවා යකෝ ඒක පුළුවන් නේ. දැන් අතාගේ අඩිය හරි සැරයිනේ. ඒ වුණාට පෑගෙනකොට ඒ පෑගෙන දේෙන් කකුල ගලවනකොට මේක ප්ලාස්ටර් එකකින් ගලවනවා වගේනේ. ප්ලාස්ටර් එක පාගලා නැත්නම් කෝල්ල කුලියකින් ගලවනවා වගේ ඊට පස්සේ ඒක ඇතිලා තියෙන වැලි කැට වැටෙන ගානේ ඇතාට උනත් දැනෙනවා. එතන ඉඳලා දෙනවා සක්මන් භාවනාව පිළිබඳ විස්තරයක්. පොතේ නම සක්මන් භාවනාව. ඒ නිසා ඔය වාඩි වෙලා භාවනා කරන්න බැරි අයට බෑ කියලා নানা ආකාර කරුණු කියනෝනේ ඇතින්නේ නම් උඩුතොලක් නැහැ වලිග පිටින් වාඩි වෙන්න බෑ සමබරව ඉඳගෙන ඉන්න බෑ අපේ මිනිස්සු කිසිම කෙනෙකුට මේවා බුදු ගුණ කියලා තේරෙන්නේ නැහනේ බුදුහාමරෝ කමටහන් දෙන්නේ මිනිස්සුන්ට විතරයි මොකද වලිග නැති හින්දා මේක හිකුටුවක් තේරෙන්නේ නැහැ වලිග නැතිකම සපපාසයෙන් වාඩි වෙන් කිව්වම අයියෝ ඕකක් දෙයක්ද අප්පා ඕව කියන බුදුහාමරෝ ගාවට යන්න ඕනේ මසාජ් කරුවාම හරියනවනේ යෝගා කරපුවාම හරියනවනේ නෑ මේ උඹට උඩුතලක් තියෙනවනේ බලපන් හුස්ම ගන්නකොට වැටෙනවද කියලා ඒක තේරෙන්නේ නෑ ඒක නිසා අපි සතිපාසල ඇල්ලුවේම සක්මන් භාවනාවෙන් තමයි අද මේ වෙනකොට හැම පිටිවෙනකටම අපි සක්මන් හදලා තිනවා ඕස්ට්‍රේලියාවේ වෙනම කෙනෙක් ඉන්නවා හම්බ කරන සල්ලි සේරම මට එවනවා ස්වාමීන් වහන්සේ ඕනෙම තැනක සක්මන් හදනවා නම් මං ගානේ හදන්නේ කියලා. ලංකාවේ තියෙන හැම හිර කඳවුරකම කොමසාරිස්තුමත් එක්ක මම පහුගියේ බ්‍රහස්පතින්දා මට බණ කියන්න ඕනේ නැහැ මම අරගෙන ගියා හිර කඳවුරට මේ වරද්දක් කරලා උසාවියෙන් කියලා නෙවෙයි. මම අරගෙන ගියා මේ වැලිකඩ බන්දනාගාර. මම මට යන්න බෑ කියලා දැනෙම විහාරී ආමතුත් අරගෙන ගියා. සරණ ආමතුත් යන්න ගියා. හැම හිර කඳවුරකම හදලා දැන්. අපිට පන්සලක කවදාකවත් දැකලා තියෙනවද සක්මනක්? මම කරුණා කරලා කියනවා ඔයගොල්ලෝ කාර්ක සභා දායක සභාවල ඉන්නවනම් කරුණා කරලා කියන්නේ වැලි මලුව මුකුත් කරන්න එපා. වැලි මලුවේ නූල් හතරක් ගහලා දෙන්න. අඩි 3.5 පල්ල තියෙන අඩි 30ක් විතර දිගට කියන්නේ ඕකට වාහන ගියාර කමන්නේ මේකේ එතකොට ඒකේ මොකද්ද ලකුණක් තියෙනවනේ මේ මිනිස්සු ඇවිදිනකොට වැලි කෑගෙනවා වැලි පෑගෙනකොට වැලි වැටෙනකොට දැනෙනවා හරියට හුස්ම තිබිලා නොදැනෙනකොට අපිට තේරෙනවනේ මොකද්ද එක්කෙන් තේරෙනවා ඒක උත්තර මනුෂ්‍ය ධර්මයක් හුස්ම තියෙනකොට තේරෙන එක මනුෂ්‍ය ධර්මයක් හුස්ම නැහැ කියලා තේරෙන එක නිින්ද තියෙනකොට තේරෙන එක මනුෂ්‍ය ධර්මයක් මට මොකද ඔය වෙලාව මම නොදැනී ගියා මට අතපය නොදැනී ගියා කියලා මේක දැනෙනවනේ. උච්චරයි බුදුහාමුදුරු දේශනා කරේ. අනික් දේවල් කරන්න ඉස්කෝලේ යන්න. ඒව කරන පන්සල් යන්න. නමුත් කවදාකවත් පන්සලක මේක කියලා දෙන්නේ නැහැ. ඒකයි මම පන්සලක පැවිදිුනේ නැත්තේ. මේකේ තියෙන්නේ හුස්ම අල්ලපන් හැලෙන හැටි බලපන්. අඩිය තියපන් වැල්ලේ උස්සනකොට වැලි වැටෙන හැටි බලපන්. එක වැලි කැටයක්වත් යන්නේ නැහැ කියන්නේ නැතුව. වැලි කැටේ පෑගෙනකොට දැන් ඒක නම් ඒක සාමාන්‍ය ආධුනිකයට අපි කියලා දෙනවා.
වැල්ලේ දැවිදින්නේ, ලනුපැදුරේ දැවිදින්නේ, ටයිල් පොළොවේ දැවිදින්නේ බලන්න. ඒ ටෙක්ස්චර් එක තේරෙනවා. තේරෙන්නේ නැති මෙතන පොඩි උන් ඉන්නවා නම් උන්ට අපි කරන්නේ මොකද්ද? මේ ශාලාවේ හරි කමන්නේ කඹයක් දානවා බිම. දාලා කියනවා කඹේ පාග යන්නේ කියලා. ඒක හොඳට තේරෙනවනේ. කඹේ පාගන යනවා තේරෙනව නැද්ද මං අහන්නේ? ද තේරෙනවද නැද්ද හොල්මන්ද කට්ටිය? මේක කඹයක් දාලා තියෙනකොට පාගෙන එක තේරෙනවද නැද්ද? එතකොට කඹේ පාගන යනකොට ඇස් දෙක වහගෙන ගියොත් කොහොම හිටියේද? අපිට කකුලෙන් අල්ලලා කියන්න පුළුවන් මේක පෑගුනේ කඹේද නැද්ද කියලා. එතකොට බලන්න සතිය දෙගුණ වෙනවද අඩු වෙනවද? ඇස් දෙක වැහුවයි කියලා සතිය වැඩි වෙනවද අඩු වෙනවද? එක එකක් කතා කරන්නේ. දැන් ඊට පස්සේ කඹේ දිගේ පිටිපස්සට එන්න බලන්න. සතිය වැඩි වෙනවද අඩු වෙනවද? පිටිපස්සට එන්න බලන්න ඇස් දෙක වහගෙන. සතිය වැඩි වෙනවද අඩු වෙනවද? ඕක කරන්නේ බාග බිත්තියක් උඩ කියලා හිතන්න. මං ඕක කිව්වට පස්සේ අයියටයි නංගි දෙන්න සිමෙන්ති ගඩොල් පේලියක් තියලා, ඒ කියන්නේ බ්ලොක් ගල් පේලියක් තියලා, ඒ පේලිය උඩ ඇවිදිනවා ෆොටෝ විනාඩි 3යි යන්නේ වීඩියෝ එකට. ඉස්සරහට ඇවිදිනවා. ඊට පස්සේ ඇස් දෙක වහගෙන මේ කකුල තියලා බලනවා අර තනි ගඩොල් නැත වැටෙනවනේ. ඊට පස්සේ තනි ගඩොලේ පිටිපස්සට එනවා. ඊට පස්සේ ඇස් දෙක වහගෙන එනවා. ඕන පොට්ටේකට තේරෙනවනේ මේ කරන දේ මේ නාකියෝ මගුල් කරලා හෙට බෙල්ල කඩාගනි ගෙදර ගිහිල්ලා. ඒක නෙමෙයි උඹලගේ වයස පැනලා තියෙන. දැන් ඕක කරන්න බෑ. මේ ලනුපැදුරේ ඇවිදිනකොට බලපියව ලනුපැදුරේ ඇවිදින්නේ මේ සිමෙන්තියේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් මේ වැල්ලේ ඇවිදින්නේ සිමෙන්තියේ නෙවෙයි කියලා. තනකොළ ගොල්ලක ඇවිදින්නේ ඒ තනකොළ හැම තනකොළ පෙත්තක්ම ඒ තනකොළ මේ තන කොලයක්ම අපි ඇඟේ කිචිකවලා කියනවා ඔන්න මං ගෑවුණා ඔන්න මං ගැලවුණා. ඔන්න මං ගෑවුණා ඔන්න මං ගැලවුණා. මේ බලන්න කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියලා සක්මනේ. ඊට පස්සේ වාඩි වෙන්න බලන්න මේ හුස්ම කියන්නේ තනකොළ ගෑවෙන වෙලාව. හුස්ම නැති වෙනවා කියන්නේ තනකොළේ අයින් වෙන වෙලාව. ඒත් ආශ්වාසය ගෑවිලා ප්‍රශ්වාසය ගෑවෙන අතර කොහෙදෝ හිස්තනක් තියෙනවා. එන්නේ නෝ හිස්තන ලොකු වෙනවා. එතකොට අපි කියනවා නිින්ද ගියා. හුස්ම නොදැනී ගියා. නිින්දද නැද්ද දන්නේ නැහැ. එලා හිතවිලි තිබුණත් දන්නේත් නැහැ. ආනපන තිබුණත් දන්නේත් නැහැ කියලා ඔතෙන්ද යන්න එච්චර කල් යන්නේ නැහැ. ඔය කියන තරම් ලබන මෛත්‍රී බුද්ධ ශාසනය නිකන් ඉන්න ඕනේ නැහැ. අවුරුදු 7ක් යන්නේ නැහැ ඔකට. නැත්නම් ඒකයි කියන්න ඕනේ කියලා දන්නේ නැහැ. මේ කමඨං සුද්ධ කරනකොට කියන්න ඕනේ ඒකයි කියලා මේ වගේ කෙල්ලෙක්. කොයි වයසේ එනකොට මට ගූලිජ්ජවත් තේරිලා තිබුණේ නැහැ. අපේ වයසවල. ඉතින් මුන් අපේ නිෂ්පාදන. බයත් නැහැ. ඕන වෙලාවක කතා කරුවොත් මේ පරට්ටි බයිසිකලේ යනවා මහලාට. දකින්නට පනිනවා. පාරේ ඉන්නේ මේ බයිසිකල් පදිනවා. අපේ කාලේ අපිට බයිසිකල් පැදින්න ඉගෙන ගන්න අවුරුදු 30ක් 40ක් ගියා. මේක මේ මෝටර් බයිසිකල් එක. මොකද නැත්තම් මේකට ඉස්කෝලේ යන්න බෑනේ. දැන් බයිසිකල්නේ යන්නේ. දැන් නංගිලා දාගෙන යනවා. ඔව් යයි. ඈ? තල්ල කඩාගත්තේ නැහැ. නෑ. අපරාධ. ඔබ දීග දෙන්න තියෙන නිසා අල්ල බෙල්ල තල්ල කඩා ගන්න එපා. දීග තල දීප හැබැයි උඹෙන් ජීවිතේ වෙන වැඩක් නෑ. ඕක කියපන්. අර 23 දෙනෙක් අම්මලා නොම ගැරියා වගේ නොම කරින්න එපා. ඒක හොඳ නෑනේ. ඒකට මයිත් නම කැවෙනවනේ. මමයි මේ ඔක්කොම කියලා දුන්නේ මේකිත් මගේ කියලාගෙන මං ඉන්නේ. මේකී අම්මත් මගේ ගෑණි කියලා තමයි මම තියානේ. බන්දින්න ඉස්සෙල්ලා මං තාරකට කිව්වා අපි දෙන්නම ওই ගෑණි තියාගෙනම කියලා අපි කාමරේකුත් හදාගත්තා. අත්තම්ම ඇවිල්ලා අඬලා මේක ගෙදරන ගන්න ගියා. තෝපි දන්නේ ඇහුවා. තාරන් හිටියා කියලා දන්නවා මේ එහෙම හිටියා කියලා. කාමරේ තියෙනවා තාම. කාමරේ තියෙනවා ඕක ගෑණි ගෙනාවුවාම මට දෙන්නේ ගෑණි. මම කාමරයක් හදාගත්තා. කළු පාටින්ද උඩ තාරක කියලා කියන්නේ නැත්තම් නම තාර තමයි නම තාරක කියලා කියන්නේ. ඉතින් ඒක දැන් රෙජිස්ටර් වෙලා තියෙන. ඌ එන්නේ නැහැ මොන දෙන්න දැන්. මම දෙසරක් තුන්සරක් ඔකට ගහන්න ගියා. මොකද වැඩ කරගෙන ඉන්නකම දාලා යනවා යන්න. මේ ඒ වගේ කඩප්පුලි වැඩ කරනවා. ඒ වුණාට දරුවෝ ඔක්කොම එක. ගෑණි අම්මයි නේද? මේ ඈ ඉතින් උන් කොහේ පවුල් කෑවත් මොනව හම්බ කරන කෑවත් මට අප්පච්චි කියලා තමයි කියන්නේ. මට තාත්තා කියලා කියනවා. මම තොපි කොහෙන් කෑවත් මට අප්පා කියේ. මට කමන්නේ කොහොම කෑවත්. හැබැයි මේ සතිය සඳහා මේ දන්නේ නැති අත්තම්මලාට මුත්තම්මලාට මේක කියලා දෙන්න. මේ කට්ටිය මේ දඹදිව ගිහිල්ලා මෛත්‍රී බුදු ආරයකන් ඉඳලා
බලබලා ඉන්නවා මේ කකුලෙන් වැලි යටේ දැනෙනවා තේරෙන්නේ නැහැ. හුස්ම ඇවිල්ලා නිකන් දනකොළ පෙත්තක් ගෑවිලා වගේ හුස්ම ගෑවිලා ගිහිල්ලා ඉවර වෙනවා තේරෙන්නේ නැහැ. හුස්ම ගෑවෙන්නේ ඉස්සෙල්ලා නහයට මොකද උනේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඕකට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහනේ. ඕකට මේ PhD කරන්න ඕනේ නැහනේ. ඕකට මේ ලැබලා තියෙන manussත්ව ප්‍රතිලාභය ඇතිනේ. හැබැයි ওই ශාස්ත්‍රයට ගියාට පස්සේ අපි ආදුනිකයි කිසිම කෙනෙක් ඒකේ මේ කෙලපැමිණිච්ච කෙනෙක් නැහැ. මේව ඇහෙන්න මටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ වගේ මේ කෙල්ලෙකුට අපි දෙන්නේ ව්‍යක්තව කතා කරන්න ඉගෙන ගන්න ඕන. ඕන නැති වෙලාවටම කරබන් හිටපන්. බයලජ්‍ය දෙක තියාන කුල ගෞරවය රැකගෙන හිටපන්. මේ වගේ සභාවකදී කතා කරන්න පුළුවන්. මොකද කතා කරන්න දන්නවා මේ සභාවට අදාළ දෙයක් කතා කරන්නේ. අනිත් එක අපි ඔක්කොටම අදාළ දෙයක් නෙවෙයි. කකුලේ පෑගෙනකොට වැලියටයක් වැටෙන එක දැනෙනවයි කියන එකටයි අපි මේ නිස්සරණට ආවේ කියලා දන්නේ නැහනේ. අලුතවපකටේ දැනෙන්නේ නාකිච්චෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ භාවනාවක් කියලා හිතන්නේ නැහැ. ඒක කුසලයක් කියලා හිතන්නේ නැහැ. ඒක සතිය අවදි වීමක් කියලා හිතන්නේ නැහැ. ඒක අති ශ්‍රේෂ්ඨ පඤ්ඤාවක් කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ පෙට්‍රල් තියනවාද කියලා ලැබෙන සුමානේ. ඩොලර් එක කීයද කියලා. ගෑස් හම්බ වෙයිද කියලා කුණු හරප බල ඉන්න මේ බොක්ක රකින්න. ඇවිදිනකොට බලන්න කකුලේ ගෑවිච්ච වැලියටේ ගෑවුනේ ඇඟිලි වලද කොට්ටේද විලුඹේද සමහරට ලේවකෙත් ගෑවෙනවා. ඊට පස්සේ ඒක හැලෙනකොට මුළු ශරීරෙම උනන්දු කරගෙන යන්නේ. හරියට වැවිච්ච කොලේ ගහෙන් හැලෙනකොට ගහට කතා කරලා කියලා යනවලු ටටා මං ගිහිල්ලා එන්නම් කියලා. අපේ දරුවෝ අපි ළඟ හම්බෙලා මැරලා යනවා. උන් පණිවිඩයක් තියලා මැරෙන්නේ. අපිත් මැරෙනකොට දරුවන්ට පණිවිඩයක් තියලා මැරෙන්නේ. ඕකන කලබල වෙන්න දෙයක් නැහැ. අපි ඉතින් ඒ වෙලාවට ටිකක් ඔය අඬනවා ඉතින්. අනේ ඉතින් අපිත් එක්ක බරක් වෙලා හිටපු වැලි ගැටේනවා මේ යටෙන්නේ. හොඳයි ගිහිල්ලා ඉන්න. අමාරු. එනිසා අපේ කමටහන සුද්ධ වුණාද? මොකද්ද සුද්ධ වුනේ? ඒක දැනනකොට ඒ කියන්නේ ඒක මේ ආයි හාර උසලා බලන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒක ආයි වැඩියෙන් හුස්ම ගන්නයි ඒක දිහා බලාගෙන හිටියානම් වෙන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. නෑ හුස්ම මොනවාක්වත් බලන්න එපා. මේ හැම එකක්ම අපි ළඟ තියෙනවා නැති වෙනවා. හැම එකක්ම නැති වෙනකොට කියලා නැති වෙනවා. කවදාකවත් හිතන්න එපා යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ලෝකේ යමක් හටගත්තා නම් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම අපිට කියනවා. මේක මුස්පේන්තුවක් කරන අපි ජීවත් වෙන්නේ. මේක අවමංගල්‍යයක් කරන ජීවත් වෙන්නේ. අභද්‍ර දෙයක් කරගෙන ජීවත් වෙන්නේ. මේ එකතු වෙනවා කියන්නනේ කැමැති. එකතු වෙන දේ නැති වෙනවා දකින්නට අනේ වනේ වනසීපායටවත් එහෙම නොවේවා. අනේ හම්බෙච්ච දේවල් මං එක්කම තියේවා. ජීවත් වෙවා මැරෙන්න එපා. ඒ ජීවත් වෙන කෙනාට වැලි කැටේ හැලෙන වෙලාවේ හුස්ම නැති වෙන වෙලාවේ ශරීරේ නොදෙනී යන වෙලාවේ පුදුමාකාර දැනුමක් තියෙනවා. ඒකට අපි ලෝකේ දැනුම කියන්න දන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මය කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ විපස්සනාව කියලා කියන්නේ. ඒක දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ සතිය කියලා. ඉස්සල්ලාම අපි දැනෙන දේ බලනවා. වැලිකටේ ගෑවෙන හැටි. ඒක හොඳටම කෙලපැමිණුණාට පස්සේ වැලිකටේ හැලෙන හැටි. හුස්ම ඇවිල්ලා පීරි ගෑවෙන හැටි. ඊට පස්සේ හුස්ම නැති වෙලා යන හැටි. ඇතිනෙට පැටියක් හම්බ වෙන හැටි. පැටිය නැති වෙන හැටි. ඉතින් ඒ නැතිවීම, ඒ ක්ෂය වීම, ඒ වැය වීම, ඒ නිරෝධය ලෝකේ අභාග්‍ය දෙයක් කියලානේ උගන්වලා තියෙන්නේ. කාලකන්නිකමක් කියලානේ උගන්වලා තියෙන්නේ. ඒකනේ කිසాగොතුමේ මැරිච්ච දරුවා අතේ තියන ඇවිද්ද හැමතැනම. උන්වහන්සේක පුළුවන් ගොඩ ගන්න පුළුවන්. පොඩ ගිහිල්ලා මට අබමිටක් ගන්න අයියෝ මොනවද අබමිට ගෙන්නන්නම්කෝ අබ කන්ටේනර් එකක් කියලා ගියේ. මේ පොඩ්ඩක් නතර වෙන්න මැරිච්ච නැති ගෙදරකින් ගෙන්න නැහැ කිව්වා. යන තැන මරණේ. ඊට පස්සේ කව දරුවා තිබිච්චයි දරුවා මැරිලා මාව බේර ගන්න කියලා ආවා. ඔයගොල්ලෝ දරුවෝ ඉන්නකම් කවදාකවත් නිවනක් නැහැ. ඒකම බදාගෙන මැරිලා ඊට පස්සේ ආයෙ මල පෙරේතෙක් වෙලා ගෙදරම උපදිනවා. ඒතර දරුවෝ හුණියම් කරනවා අම්මා මල පෙරේතෙක් වෙලා ඇවිල්ලායි කියලා මාතරින් කට්ටඩියෝ ගෙනල්ලා එළවනවා. ඇයි මේ පැත්ත හැල්ලන්නේ මැරෙන්නේ? පව් අපා. ඉන්නකම් කාලා මැරලට වමාරනවා. මමාරලා ආය කනවා. දරුවන්ට මල්ල කරදරයක් මේ දෙමාපියෝ. විශේෂයෙන්ම ඔය කල වයස ඇවිල්ලා කතාද බදලා පැත්තකට ඉන්න දරුවෝ බලන්නවත් යන්න එපා අප්පා මල වාතේ. අන්න එනවා මහ ගෑණි කියලා. අන්න එනවා මහ මිනිහා කියලා මල වාතේ.
උන් ඔය ගියක් හදාන පැත්තකුන්නේ උන්ට ඕනකමට නාකි ගෙංගිලියොන් බෑ උන්ට තේරෙන්නේ නැහැ මොනවක්වත් කරගන්න අපි යන්න ඕනේ පිස්සු උන්ට තේරෙනවා ඒ නිසා අද නාකියෝ නාකිච්චෝ අල්ලිම බරක් අපි මේ ණය ගෙවණ්ඩයි මේ කියන්නේ මෙහෙටවත් ඇවිල්ලා මැරෙන වෙලාවේදී හුස්ම යන වෙලාවේදී මේ දරුවන්ගේ වැඩ දරුවන්ට කරගන්න කියන්නේ තමන්ගේ වැඩේ කරගන්නකෝ එක්කෙනෙක්වත් නැහැ අද බෞද්ධයන් අතර එක්කෙනෙක්වත් නැහැ ඒගොල්ලෝ බුද්ධ ධර්ම නගා හිටවන්න හදනවා එහෙම නැත්නම් ජාතියට ලෝකෙට බුද්ධ ධර්ම බෙදලා දෙන්න හදනවා එහෙම නැත්නම් අල්ලපු ගෙදර පව් කරනවද කියලා බලන්න යනවා අනුන්ගේ සීනි කිර කිර ඉන්නවා ගන්සබා බිස්නස් කර කර ඉන්නවා මිසක්කා මේ මම මොකටයි මේ ලෝකෙට ආවේ මේ දරුවෝ වදන්නද මේ ලෝකෙට ආවේ අපි ඉගෙන ගන්නද මේ ලෝකෙට ආවේ අපි හම්බ කරන්නද මේ ලෝකෙට ආවේ අපි එහෙනම් ඉතින් ලබන ආත්මයක් තියෙනවා වැලි යටේ හැලෙන බව දැක්කනම් හුස්ම ගෙවෙන බව දැක්කනම් ගහෙන් කොලේ වැටෙන බව දැක්කනම් ආයේ ලෝකයක් නැහැ ආයෙත් ඉපදීමක් නැහැ මං හිතන්නේ එහෙම කිව්වොත් ලබන සැරේ මේ තරම්වත් පිරිසේ එනෙකුත් නැහැ මේ නිසන් වනේ මොකද ඕගොල්ලන් ඕනේ එකතු කරන්නනේ මේක මේට වැඩි ලස්සනට එකතු කරන්නනේ මේක ලස්සන දිලිසෙන තාට එකතු කරන්නනේ ලයිස්ට්ුවේ මිච්ඡර දේවල් හම්බ කරයි කියලා කියන්නේ එතකොට ඉතින් අපි බෞද්ධ වෙන්නේ නැහැ ඒක නිසා මාත් හිතනවා ඔබේ කමටහන සුද්ධ උනායි කියලා ඉතින් තව වෙන කාට හරි මොනවාරි කියන්න තියෙනවා නම් විනාඩි 10ක විතර කාලයක් තියෙනවා මම ආතේ අලුතෙන්ම ආපු කෙනෙක් කතා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරන යනකොට එක්තරා අවස්ථාවකදී මට නිින්ද ගිහින් හැබැයි ඇහැරලා බලනකොට සිතුවිලි වලින් මට හිතෙන මම ජීවත් වෙලා තියෙනවා කියලා. නිින්ද ගිහිනුත් සිතුවිලි වැඩ කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒක එහෙම වෙන්නේ නිින්ද ගිහින් නම්. ඔව් ඒක නිසා අපි හිතන්නේ කාබන් පෑන් එකේ ලියනවා යට කාබන් කොලයක් තියලා යට සහතිකයකුත් යට කොපියකුත් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට උඩ කාබන් පෑරි තින්ති ඉවර වෙනවා. අපි දන්නේ නැහැ අපි ලියනවා. එතකොට යට කාබන් එක වදිනවනේ. තේරෙනවද බන්දරේ මම මේ කියන්නේ? ලියන පෑනේ තින්ති ඉවරයි. අපි දන්නේ නැහැ කරුවලේ ලියන යනවා. නමුත් කාබන් එකේ වදිනවනේ. ඒ වගේ අපි කියන මේ හැම දෙයක්ම වාර්තා වෙනවා. අපි හොරෙන් කරත්, එලිපිට කරත්, දැන කරත්, නොදැන කරත්. ඒක කුණු හරපෙට තමයි මම කියන්නේ. ඒ කොහෙදෝ මේක වාර්තා වෙනවා. ඒ කුණු හරප. ඒක තියෙන හරියක් තියෙන්නේ පව්. ඒ තියෙන හරියක් තියෙන නොපනත්කම්. නොහොබිනාකම්. ලිය වුණා නම් මොන හරි කක්ක කියලා හිතා ගන්නකො. දැන් කාබන් කොල ලියවම දෙපොලයක් ලිය වෙනවනේ. ඉතින් කාබන් පෑන් ඉවරයි. නමුත් අර කාබන් එක තියෙනා වගේ ඉතින් ඒ අපි නිදාගෙන හිටියත් ඒතර හුස්ම ගෙවිලා හුස්ම කෙරිලා තියෙනවා. සමහර වෙලාවට හිතවිලි තියෙන බවත් අපිට ආවර්ජනය කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒ හීන ස්වරූපේ සද්ද ඇහෙනකොටත් අපි ප්‍රතික්‍රියා කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි එහා පැත්ත මෙහා පැත්ත පෙරලෙන්නත් ඉර තියෙනවා බුදියාගෙන ඉන්නකොට ඒ ඇඟේ හිරි ගලවට. හැබැයි කවුද කෙරුවේ ටික? මමද සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා බැලුවොත් හීන ලෝකෙන් අපිට විශාල දැනුමක් ගන්න පුළුවන් මුළු චීන සංස්කෘතියම හැදිලා තියෙන්නේ ඒ ලාවුට්සු දැකපු හීනයක් ඉඳලා. එයා කිව්වලු මට දැන් ෂුවර් නෑ හීනේදීද ඇත්ත තියෙන්නේ. දැන් මේ ඇත්ත තියෙන්නේ කියලා. දැන්ද මම පිස්සු කෙලින්නේ හීනේදීද පිස්සු කෙලින්නේ කියලා විශ්වාස නැහැ කියලා. ඒ නිසා අපි මේ ජීවත් වෙන දවල් හීනෙක. රෑ දකින්නේ රෑ හීනයක්. මේකේ යුක්තිය පසින්දලන්න හදනවා, තණ්හා මාන දිට්ඨි කරන්න හදනවා, අරුගේ දවස්ව කඩා ගන්න හදනවා. නැගිටපු දවසට මොකද වෙන්නේ? නිකන් හිතවිල්ලක් විතරයි. උති මේ හිතවිල්ල මමද මගේද මගේ ආත්මයේද? එහෙනම් මේක හිතවිල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයිද කියලා. ඉතින් කවදා හරි අපිට තේරෙන පටන් අර ගන්නවා මම කිව්වොත් මානසික අසහන ආතති දුක් පව් පිං තියෙනවා. මම නෙවෙයි. එහෙනම් කවුද මේ හිතුවේ? එහෙනම් නිකන් ප්‍රශ්නයක් අහන්න මේ හිතපු දේවල් මගේ හිතසුව පිණිස වෙනවද කියලා කවදාකවත් නැහැ. මගේ අර්ථ කුසලයේ පිණිස සිද්ධ වෙනවද කියලා? හදයානුපත්තිය පිළිබඳව හෘදේ වස්තුවේ කැමැත්තට සිද්ධ වෙනවද කවදාකවත් නැහැ. එකෙන් කරන්නේ අතීත අනාගත ගෑණි මිනිහා සල්ලි ගැන තමයි හිතන්නේ. හිතන හිතවිල්ලක ගන්න දෙයක් නැහැ. නමුත් ඒකේ සටහනක් තියෙනවා. ඒකේ පීඩි ගෑමක් තියෙනවා. කාබන් එකක් වදිනවා. ඉතින් අපි ඔක්කොම එකයි. ඔය හිතන හිතවිලි වල තියෙනවා බඳ ගෑනු පිරිමකම. ඔය හිතන හිතවිලි වල තියෙන බඳ නුගත් උගත් කියලා වෙනසක්.
පැවිදි උපවිදි කියලා වෙනසක්. බෞද්ධ බෞද්ධ මොකක්වත්ම නැහැ. ඒ කුණු කන්දලේ අපි ඔක්කොම සමානයි. හිතපු දේ කතා කරුවොත්, හිතපු දේ ක්‍රියාත්මක වුණොත් එන්නේ ඊට පස්සේ පින්පව් වලට යනවා, කර්ම රැස් වෙනවා, සංස්කාර වෙනවා. ඒ නිසා මේ හිතවිලි දිහා බලන්න පේනවනම් බලලා කියන්නේ මෙවුවා මමද, මගේද, මගේ යන්නේ නැත්නම් කාගේ න්‍යාය පත්‍රෙද මේ වැඩ කරන්නේ. තන්නේ කර මාර්යා. ඒසා චින්තාමේ නැත්නම් චින්තකයෝ කියලා අපි තෑගි දෙනවා. කලින්ම අපායන්. හිතන දෙයකින් කවදාකවත් මිනිහෙක් හරි තැනකට ගිහිල්ලා නැහැ. ওই දැනුම හිතවිලි වලින් පරිබාහිරයි. හිතවිලි තමයි දැනුම ලබන්න තියෙන ප්‍රධානම බාධාව. සෙනග එකතු වුණොත් කොට ගන්න බෑ. ඒගොල්ල ගැන හිතන්න තියෙනවා, අතීත අනාගත හිතන්න තියෙනවා, ස්ථාන ගැන හිතන්න තියෙනවා. ඉතින් අරණ්‍යගත වුණොත්, රුක්ක මූලගත වුණොත්, ශූන්‍යකාරගත වුණොත් ඒත් අපිට තේරෙනවා අර පුරුද්දට ඇබ්බැහියට කච කචේ යනවා. අපි ඒවා හෙලි කරනවා. අපි ඒවා කියනවා. මෙහෙමයි මම ක්‍රියා නොකර හිටියත්, කතා නොකර හිටියත් හිත කතා කරයි. ඒ නමුදු අතගොළුයි. අපි ওই හිතවිලි වල ඥාන පිරිවකමක් නැහැ. ඒක අපි පුළුවන් තරම් හෙලි කරමු. බුදුජානනාංශයේ දේශනා කරනවා ආවිකතායිස පාසුවොත්. ඒව හෙලි කරන තරමට ලාභයි. හෙලි කරන්නේ බබලයි. හංගැව්වොත් පිළිකාවක් වෙනවා. හංගැව්වොත් මානසික අසහනය වෙනවා. ඉතින් මම නම් කරන්නේ මට එන හැමදේම මම කාටද තරහක් තියෙනවා කෙලින්ම මුණ්ඩ කතා කරනවා. ඔබ මට එන්න එපාමයි කාට මම ඔබත් එක තරහයි. පැත්තකටලා හිටපන්. එහෙම නැත්නම් මේ තරහ තියදී අසුර කරන්න කියලා හොම්බකට තලනකට වැඩිය හොඳයිනේ. කෙලින්ම කතා කරලා කියනවා අපිට එහෙම අසුර කරන්න බෑ. මේක දඩබ්බර උත්තරයක් වෙන්නේ නැති පනදකින් නොපතන් නොදෝමකින්. ඉතින් සමහර බයිනවා ඒක සැර වැඩි කියලා. සැර වැඩි වෙන්න පුළුවන් ඌට. හැබැයි මට සැර වැඩි නෑ. මොකද ඒක තියාගෙන ඉන්නවට වැඩිය ලාභයි. ඒ නිසා අපි කරන්න පුළුවන් තරම් ඒ හිතෙන දේවල් පුළුවන් තරම් කොලයක් අරගෙන ලියනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ අනුව අපි යමක් හෙලි කරන්නේ බබලයි. වැසුනේ නොම බබලයි. පුද්ගලිකයි රාශිගතයි කියලා කියන්නේ වැසුනේ. ඉතින් ඒකෙන් තමයි යෝ තරවාසහණේ ඇවිල්ලා තියෙන්නේ. අපි කවුන්සලින් කරනවා නැත්නම් ෆ්‍රී ඇසෝසියේෂන් කරනවා කියලා කියන්නේ කාට හරි ගිහිල්ලා කියනවා මේක. අම්මට තාත්තට නෙවෙයි ප්‍රොෆෙෂනල් කාට හරි කියන වෘත්තීය වශයෙන් එයත් ඒක අහලා කියනවා මම කාටවත් කියනවා කියන්නේ කියලා. හෙලි කිරීමෙන්ම ලෙඩේ සනීපයි. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක තමයි සතිය කියන්නේ. අපි පුළුවන් තරම් අපි අපේ දෙන්න ඔච්චර කරගෙන සිටියේ මම ධර්ම දේශනාවක් කරලා කට්ටියත් එක්ක සාකච්ඡා කරලා හිටියා. ඊයේ පැය 2:00මාරක් උඩ නතරලා ඉන කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා. ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි, හිටගෙන ඉන්නකොට මෙහෙමයි, මේ හිතවිල්ල ආවා, මෙහෙම කරා. දෝෂයක් නැහැ. ඒ වගේ කිසිම දෝෂයක් නැහැ. හෙලි නොකර හිටියොත් අනිවාර්යයෙන්ම ඇතුළට අර්බුද ඇති කරනවා, පිළිකා හට ගන්නවා, භයානක රෝග ඇති වෙනවා. හෙලි කෙරුවොත් ධර්මයක් බවට පත් වෙනවා. ඒක නිසා හිතවිලි මෙහෙම තිබිලා තියෙනවා. හිතවිල්ල බලන්න බැරි වෙලා තියෙනවා. බලන්න ඒ නිින්ද ගිය වෙලාවේ හුස්ම ගත්තේ නැද්ද ගත්තද කියලා. ඊට වැඩි ටිකක් අරිට වැඩි ටිකක් ධාර්මිකයි වැඩි. හුස්ම ගත්තේ නැහැ කියලා හිතනවා. හුස්ම ගන්නවයි කියලා හිතුණා නම් ඒක බලන්න බැරිද? නිින්දේ ඉඳද්දි හුස්ම බලන්න බැරිද? නැත්නම් හිතවිලි වල ඉන්න ගමන් හුස්ම බලන්න බැරිද? කතා කරගෙන ඉන්න ගමන් හුස්ම බලන්න බැරිද? වේදනාවක් තියෙන ගමන් හුස්ම බලන්න බැරිද? බලුවනම් ලෝකේ ඉහළම කුසලයේ සිට කතා කරද්දිත් හුස්ම ගන්න. හිතද්දිත් හුස්ම ගන්න. නිදානින්දද්දිත් හුස්ම ගන්න. ඉතින් බුදුරජාණන් කියන ඔච්චරයි නිවන කියන්නේ. ඔය ඕනේ කුණු හර්පයක් යnderපන් උඩ වේදිකාව පිටිපස්සේ බලපන් ඔය කොච්චර දේ කෙරුවත් හුස්ම ගන්න. ඔබ හුස්ම ගැන දන්නා තාක්කල් ඉහළම කුසලයේ සිද්ධ වෙනවා. ඔය දඹදිව ගිහිල්ලා මේ සාංගික පිංකම් කරලා, කටින පිංකම් කරලා එව්වත් පිං තමයි. හැබැයි ඊට වැඩිය මේක කිසි වියදමක් නැහැ, දෙවන්නේක් සම්බන්ධ නැහැ, කිසිම උපක්‍රමයක් අවශ්‍ය නැහැ. Taman හුස්ම ගන්න බව දන්න. මේම දන්නවනම් බුදුජානනාංශේ 7 අවුරුදු වීසි පැවිදි වෙච්ච රාහුල හාමුදුරන් කියනවා රාහුල මේක හොඳට පුරුදු කරොත් ඔබ මරණ වෙලාවෙත් දන්නවා මේ යන්නේ අන්තිම හුස්ම කියලා. චරිමක පස්සාසපි ඥානිතෝ නිරුද්ධಂತಿ. ඒකත් දැන යන්නේ. ඉතින් කට්ටිය කියනක මහා කාලකන්නිකමක් කියලා නෑ. බුදුහාමුදුරුවෝ කියන උතුම්ම දේ තමයි මරණ වෙලාවෙත් හුස්ම දාන්න.
කවදාකවත් කලකොල වෙන්නේ නැහැ. නිසා අපිට තියෙන එකම සරණ එකම පිහිට සතියේ තියෙන අරමුණ තමයි හුස්ම. ඒක අපිට ජන්මදායයක් නේ. ඒක කවුරුත් මේ හොරකම් කරන්නේ නැහැ නේ අපි. කරන්න බෑනේ. ඒක නොසලකයින් එක තමයි තුප්පහිකම කියලා කියන්නේ, අමනුස්සකම කියලා කියන්නේ, තිරිසංකම කියලා තියෙන්නේ. එහෙම නැත්නම් බාහරකම අපේ තියෙන. පෘථග්ජනකම. හුස්ම අමතක කරලා දරුවා හුස්ම ගන්නවද බලන්න. ඊයේ මොනවද කිව්වේ කියලා බලන්න. හෙට මොනවද කරන්න කියලා බලන්න. ඊගාට ආණ්ඩුව කාටද යන්නේ කියලා බලන්න. පෙට්‍රෝල් කීයද කියලා බලන්න. ඉතින් මේව හරිය වැදගත් විදිහට ඒගොල්ලෝ කියනවා. ඔක්කොගෙම වෙන්නේ හුස්ම අමතක වෙන එක තමයි. ඉතින් හිතවිලි වගේක් තිබිලා තියෙනවා මම දන්නේ. අනිත් දවසේ යන්න නිින්ද වරෙන් ඒ වෙලාවදී ආපු හුස්ම ඒ වෙලාවදී හිතවිලි නිකන් මොන පාටද කියලා වගේ දල සැකස්මක් බලන්න යන දෙකට අපි කියන්නේ නිින්දට අවදි වෙනවයි කියලා. නොදන්න දෙයට අවදි වෙනවයි කියලා. ඒක සෙල්ලන්නේ නැහැ. ඒව උත්තරී මනුෂ්‍ය ධර්ම. ඒව කවදාකවත් විශ්වවිද්‍යාලේ උගන්වනවා කියලා තියෙනවද දැකලා තියෙනවද කියලා බලන්න. පන්ති කාමරයක උගන්වනවද කියලා බලන්න. කිසිම ගුරුවරයෙක් දන්නවද කියලා බලන්න. අපි උත්තම ගුරුවරු කවුරක්වත් ඌව දන්නවද කියලා. ඒකයි බුදුහාමුදුරන් අපි උත්තම ගුරුවරයයි කියලා කියන්නේ. උන්වහන්සේ රාහුල හාමුදුරන්ට ඔච්චරයි කියන්නේ. යසෝදරාට ඔච්චරයි කියන්නේ. සුද්ධෝදන රජුණට එච්චරයි උගන්වන්නේ. අපිටත් එච්චරයි උගන්වන්නේ. අපිත් ශාක්‍ය වංශේ ඒ වෙන දේ මොනවද කියලා දන්න නිසා අනිත් දවසේ නිින්ද වෙනවා එන්න කියලා යන්න එපා. එනවනම් ලැහැත්තිලා යන්න. ඒ වෙනකොට කවුද මේ වැඩ ටික කරලා දුන්නේ කියලා හිතුවේ කවුද? හුස්ම ගත්තේ කවුද? වේදනාව බින්දේ කවුද කියලා බලන්න අපිට ඕන කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ දෙයක් වශයෙන් අනිත් දවසේ සූදානමින් යන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මටත් මණිවිඩයක් කියන්න තියෙනවා. පසුගිය දවස්වල තිබුණා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ ඉතින් මමත් මේ සම්බන්ධ වුණා මාත්‍යික සමාජිකයෙක්. ඉතින් ඒකට ගියාට පස්සේ කොටපොළ අමරකිට්ටි ආමතුරු කිව්වා මේක නම් බුද්ධ ආගමට සම්බන්ධ දන්නේ අධ්‍යාපන දණ්ඩත් නැහැ. හැම ඉස්කෝලේකම මාසෙකට පැල 10ක් වවන ව්‍යාපාරයක් මම කරනවා. මේ මාසේ අපි වවන්නේ මුරුංග පැල කියලා. ඊට පස්සේ ඇමතුමා හිටියා. ඇමතුමා කිව්වා ඒකට අපි හේමන්ත රණවක මහත්තයා පත් කළා තියෙනවා ගෙවතු වගාවට. ශාන්තිගේ ප්‍රශ්නයක් නැහැ. ඒකට මම කිව්වා මේ ධම්මජීව හමුරෝ කතා කරන්නේ සතිපාසලෙන්. අපිට මේ වැඩපිළිවෙලට ජාත්‍යන්තර නැත්තම් දීප ව්‍යාප්ත සහයෝගයක් දෙන්න පුළුවන්. කරුණාකරලා අපිට තොරතුරු යන්න ස්වාමීන් වහන්සේ මම අද ඉඳලා හැම සතිපාසලෙම හැම ගෙදරකම හැම පන්සලකම හැම ඉස්කෝලේකම මුරුංගපැල 10 ගන්න හිටවනවා කියලා. ලියුම ආවේ ජුලයි මාසේ කතා කරේ අගෝස්තු 8 වෙනිදා තමයි ලියුම ආවේ මට. එතකොට ජුලයි මාසේ ගිහිල්ලා. නමුත් මම විශාල වශයෙන් හිතවලා තියෙනවා හිතවන්න ආර්දනා කරනවා මුරුංගා ගස් මොනවද වැටේ මුරුංගා. ඒක පිළිබඳව සම්පූර්ණ පත්‍රිකාවක් හදලා තියෙනවා මාත් පත්‍රිකාවක් හැදුවා. ඉතින් කවුරු හරි කැමති නම් මට පුළුවන් ඒක ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් එවන්න මුරුංගායේ තියෙන ආනිසංශ. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා කැමති 10 දෙනෙකුට මුරුංගපැල 10කුයි පොහොර බෑග් 10කුයි දෙන්න. ඒකල මම කියනවා තම තමන්ගේ ගෙවල් වල ඒ පොහොර හදන හැටි මම කියලා දෙන්නම්. සාමාන්‍ය අපේ කෙමෙහිට මුරුංග ගහක් හිටවන්න, පන්තලේ හාමුදුරන්ගේ තහ ගිහිල්ලා හිටවන්න, ඉස්කෝලෙත් හිටවන්න, ප්‍රජාශාලාවෙත් හිටවන්න ඕන කෙනෙක් ආපුද අපිට ප්‍රශ්න නැහැ. නිසා කවුද කැමති මුරුංගපැල 10ක් ගෙනියන්න? අත උසන්න බෑ 10 දෙනෙක් අත උසන්න බෑ. විලියම් මේ ටික බන්තක තියාගෙන එන්න මම දැන් උඩට ගියාට පස්සේ මම ඒ ටික ලැහැත්ති කරනවා. ලැහැත්ති කරලා පස්සේ තියෙන පැල දෙනවා. ඊයේ මට හම්බුණා මුරුංග තොගයක්. අතු ඒ ඔක්කොම පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ ඒකේ අර උඩ කුණු වෙනවා ඉක්මනටම. ඒ නිසා එහෙම නැතත් ඕගොල්ලන්ට පුළුවන් නේ කරන්න. මුරුංගත්ත කපන්න කොලත් එක්ක. උඩ කැපුම් කට්ටයක් එන්නේ නැති වෙන්න ඒකල්ල හිටවන්න පුළුවන් තරම් එතකොට පැලවෙනවා. අර කැපුම් කට්ටේ පෙඟුනොත් කුණු වෙනවා. ඒ නිසා ඊයේ පෙරේද දවස් දෙකේම අපි පොහොර ටික ඇවිස්සුවා. පොහොර බෑග් ටිකුත් හදනවා දැන් ගිහිල්ලා. ආවට පස්සේ මම ලැහැත්ති කරලා දෙනවා. මම කවුරු හරි ලව්වා පුළුවන් නම් පාත්‍ර ශාලාවට ගෙනත් දෙන්නම්. මේක පොඩි ආදර්ශයක් විතරයි. අරණියට එන්නේ මොනවද ගෙනියන්න නෙවෙයිනේ නේ. දෙන්නේ මොකටද? මේක ඕගොල්ලන්ට කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි එක කරලා වාර්තා කරනවා නම් මම කෙලින්ම අමරකීර්ති ආමතුරන්ට වාර්තා කරනවා. ස්වාමීන් වහන්සේ අපිට ලිපිය ලැබුණා මෙන්න ගුණ ආනිසංශ. ඊගාව මාසෙට මොකද්ද පැලේ කියලා අපිට කියන්න. අපි මෙච්චරක් පැලවවලා තියෙනවායි කියලා 10ක් තිබ්බත් ඇතිනේ.
නිකන් ඉන්නවට. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගෙන ඉන්න අපි පුළුවන් ප්‍රමාණයෙන් කාට හරි බෙදා ගන්න මුරුංගා කොළ ලුණු වතුරින් හොදලා කන්න. මුරුංගා පොත්තක් දාන්න මාළුවට. කොළවල් මැල්ලුම් හදන්න පුළුවන්. ලෝකෙ තියෙන උපරිම යකඩ ප්‍රමාණයක් සහ නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙන විෂ උරා ගන්න ශාකයක්. ඉතින් ඒක මට හිතුණා නමුත් මං කියනට වඩා හරි ලේසි. ඒකේ පත්‍රිකා දෙකක් තියෙනවා A4 size එකේ papers දෙකක්. මං ඒකත් එවන්නම්. ලක්මාන්ට එව්වයි කියලා මං හිතාන හිටියේ මට එනකොටයි කාරණාව මතක් වුණේ. ඒක නිසා අපි යනවා පින්නපාතේට මුරුංගා වවන්න අගෝස්තු මාසෙට වවන්න මොකද්ද කියලා මම ලැබෙන සතිපාසල දවස වෙනකොට වාර්තා කරන්න බලාපොරොත්තු වෙන්න. මට කරන්න පුළුවන් හරිය නැත්නම් මට ලැබිලා තියෙන සහයෝගයෙන් මේ ටික බෙදා දීමේ කටයුතු කරනවා. ඒ අනුව මෙතනින් සාකච්ඡා සභාව නැතර කරන්නයි බලාපොරොත්තු. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා